අපි යලිත් සජීවී වුණ ගැහෙනකොට මේ තවත් ප්‍රවෘත්තියක් තියෙනවා. ඒක තමයි අපි සූදානම් වුණේ පිළිසඳරට යොමු වෙන. නමුත් ඊට පෙර මම හිතන්නේ මේ පත්තරේ තියෙන කාරණාවක් නෙමෙයි. නමුත් මේ මාධ්‍ය වාර්තාවක් ලැබුණු එකක් මේක වැදගත් වෙනවා මේ අපේ ජනතාවට වැදගත් දේවල් අපි කියන්න ඕනේ අනිවාර්යයෙන්. මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කීපයකට හෙට පැය 9ක කාලයකට සිද්ධ වෙන ජල කප්පාදුවක් පිළිබඳව මේ කියන්නේ. පෙරවරු 8 ඉඳලා පස්වරු 5 දක්වා දියගහ කැකුණදුර වෙහෙරහේන කෝට්ටේගොඩ දික්වැල්ල හා කුඩාවැල්ල ප්‍රදේශවලට මේ විදිහට ජල සැපයීම අත්හිටුවනවා කියන එකත් කොළඹ 13 14 15 ප්‍රදේශවලට හෙට පස්වරු 8 සිට පසුදින පස්වරු 6 දක්වා පැය 10ක කාලයක් ජල සැපයීම අත්හිටුවනවා කියලත් සඳහන් කරනවා මේ නිවේදනයේ ඇතුළත. ඉතින් ඒ පිළිබඳව මතක් කරේ ඔබ පත්වන අපහසුතාවයන් පිළිබඳව හැකිතාක් ඔබට කලින් දැනුම් දුන්නාම ඒයින් වැළකීන්නට පුළුවන් කල් තියෙනවානේ සූදානම් වෙන්න. ඒ නිසා ඔව් විශේෂයෙන්ම දැන් අපි වැස්ස වෙලාවට කුඩයක් කරගෙන යන්න කියලා මතක් කරනවා වගේ වතුර කපන නිසා වතුර ටිකක් එකතු කරගෙන ලෑස්තිලා ඉන්න අපහසුතාවයන් මග හරවා ගන්න. ඒක අපේ යුතුයකම සහ වගකීම කොට අපි සලකනවා. යුතුයකම කිව්වහම අපි අර විරාමයට පෙර සඳහන් කරා වගේ අපිට විශේෂයෙන් මතකයට නැගෙන සිවිල් සංවිධානයක් තිබෙනවා. ඒ තමයි යුතුයකම ජාතික සංවිධානය කියලා කියන්නේ. මේක බොහොම කුඩාවට ආරම්භ වුණාට දැන් මේ වෙනකොට දැවැන්ත සංවිධානයක්. මේ රටේ රජයට මේ රටේ දේශපාලනයට යම් බලපෑමක් කළ හැකි නිවැරදි දිශානතියකට යොමු කිරීමේ වගකීම අතට අරගෙන තිබෙන සංවිධානයක්. ඒ සංවිධානයේ ප්‍රධානියා සභාපතිවරයා විදිහට අපි ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා ගෙවිදු කුමාරතුංග මැතිතුමා. ඉතින් ඔබතුමන් වැනි කෙනෙක් හමුවීමේ යම් වෙනසක් අපි දකිනවා මේ අපි දිනපතා මේ පිළිසඳර තුල මේ රටේ ඊළඟ මැතිවරණයේ අපේක්ෂකයෝ මුණ ගැසෙනවා කාලක මුළුල්ලේ හිටපු දේශපාලනඥයෝ මුණ ගැසෙනවා මේ අතරේ අපි ඒ නිසා මම හිතන්නේ එතනින් පටන් ගැනීම හොඳයි කියලා මම හිතනවා ඔබ මේ රටේ දේශපාලන ගමන යහපත් අතකට හැරවීමේ උවමනාව ඇතිව ඉදිරිපත් වෙනවා පහුගිය කාලේ. ඉන් අනතුරුව මේ ජනාධිපතිවරයා පත් කරගන්නට සමත් වෙනවා. ඊට පෙර යම් පරාජයනුත් අත් වෙනවා. හැබැයි මේ පරාජයන් මතින් මේ ජනාධිපතිවරයා පත් කරගෙන යම් ආකාරයක ඔබේ අභිලාෂය ඉෂ්ට කරගන්නට හැකියාව ලැබෙනවා. නමුත් ඔබ බලාපොරොත්තු වුණු අභිලාෂයන් එහෙම නැත්නම් යුතුයකම ජාතික සංවිධානයේ විදිහට අපේක්ෂා කළ දෑ මේ රජය තුලින් ඉටු වෙමින් තිබෙනවාද? ඒක තමයි මගේ පළවෙනි ප්‍රශ්නේ. අපි හිතනවා අත් වශයෙන්ම මේ ගෝඨාභය රාජපක්ෂ ජනතුමාගේ රජය මෞබිම නිවැරදි දිශාවට යොමු කිරීම සඳහා විශාල ක්‍රියාමාර්ග ගණනාවක් මේ වෙනකොටත් අරගෙන තිනවා කියලා. කියන්නේ එක්තරා විදිහකට ගත්තොත් අපි ඔබ කිව්වා වගේ යුතුයකම සංවිධානයේ බිහි වෙන්නෙම අපි 2015 ඒ දකින්නේ විජාතික කුමන්ත්‍රණයක් සිද්ධ වුණා කියන කාරණේ ඒ පැවතිච්ච රජයේ අපි හැම අතින්ම දකින්නේ විජාතික ආක්‍රමණයක් හා සමානයි කියලා. ඒ කියන්නේ සරලව මම කරුණු කීපයක් කියන්නට අවසර දෙනවා නම් ඒ කියන්නේ දැන් අපි දන්නවා සොලි හරි පෘතුගීසි හරි හමුදාවල් අපේ ආගනුවර ලගත්තම එන පළවෙනි දිනේ රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කන එක. ඒ තිබ්බ ආණ්ඩුවත් මාස 2යි ගත්තේ මහ බැංකුව කොල්ල කන්න. බ්‍රිතාන්‍යයන් දරට කරලා මර්ධනය කරන් පස්සේ කෝල්බුක් කැමරන් ප්‍රතිසංස්කරණ වල පළවෙනි නිර්දේශය තමයි ගම්සභාව පණ්ඩුකාභය රජ දවසින් නම් පැවතිච්ච ගම්සභාව තහනම් කරන්න කියන එක. පහුගිය රජයත් ඒ කල් තියෙද්දි ප්‍රාදේශ සභා නගර සභා විසිරුවා හැරලා අවුරුදු 3ක් මේ මැතිවරණය නොපවත්වා ඒ ප්‍රාදේශීය නායකත්වයක් නැති කිරීම සඳහා සියලු ප්‍රයත්නයන් දැරුවා. ඊළඟට භික්ෂුන් වහන්සේලා සම්බන්ධයෙන් ගත්ත ක්‍රියාමාර්ග බදු මේ ආකාරයට ඒක 40 අපි දන්නවා 848 කැරැල්ලෙන්නේ බදු නිසා බදු බර ඉවස ගන්න බැරි නිසා ඒ පීඩාව නිසා. පසුගිය රජයත් ඒ වගේ තමයි. දන්නවා ලේකකෙකුට පොඩි ගෙවීමක් කරත් ඒකෙන් 10%ක් කපලා අරන් ඒ කියන්නේ අර ගෙවීම කරන එක්කෙනා බදු එකතු කරන නිලධාරියෙක් බවට කලා ශාස්ත්‍රයේ ගායකයෙකුට ගෙවීමක් කරනවා නම් ඒකෙන් 10%ක් කපලා ඒ ගෙවන්නා පූර්ම පුරවල ආණ්ඩුවට බාර දිය යුතු බදු ක්‍රමයක් හදලා තිබුණේ. ඒ කියන්නේ ඊටාම මර්ධනකාරී ඊටාම අමානුෂික. ඉතින් ඒ ආකාරයට ගත්තොත් අපි දකින්නේ ඒ පැවතිච්ච රජ ඒකට එරෙහිව තමයි අපි යුතුයකම හැටියට උයි. අනිත් එක තමයි අපි දැක්කා මේ මොහොතේ මේ රටේ ජනතාවගේ ඇමතුවේ අර හදවත්වල තියෙන අඳුරුම තැන් වලට අපි හිතන විදිහට නම් කියන්නේ ඊර්ෂ්‍යාවට, ක්‍රෝධයට, වෛරයට 2015 මෙති වෙන වේදිකාව ආරම්භ බලන්න අදත් අපෝ එක කරන්න හදන කියන්නේ පාරක් හැදුවා නම් මේක හැදුවේ හොරකම් කරන්න. ඒ වෙන කිසි එහෙමනේ කියන්නේ හැදුවේ. ඒ කියන්නේ වරායක් හැදුවොත් ඒකේ හොරකම් කරාද නැද්ද කියලා කරුණු තියෙනවා නම් කරුණු ඉදිරිපත් කිරීම ගැන ගැටලුවක් නැහැ. හැබැයි සමස්ත මතවාදයේම හැදුවේ එහෙමනේ. ඒ කියන්නේ මිනිස්සයා කියන්නේම නිකන් තිරසනෙක් කියන මතේනේ හැදුවේ. ඉතින් ඊට එරෙහිව තමයි අපි හැරිලා බැලුවම අපිට පේනවා ඊට වඩා සාර ඒ කියන්නේ
සભ્યත්වයකට උරුමකම් කියන සමාජයක්නේ අපි තිබුණේ. ඉතින් ඒ සංවාදයේ අපිට ගේන්න පුළුවන් ද සමාජයට කියන ප්‍රශ්නේ තමයි අපි යුතුයකම අපි ඉස්සෙල්ලාම ආරම්භ කරේ යුතුයකම සංවාදකවේ හැටියට. ඉතින් ඒකට අපිට මේ රටේ ජනයා ඊටාම ගෞරවණීය විදියට ප්‍රතිචාර දැක්වුවා. ඒ නිසා අපි මොකද ඔබ දැන් අර ආණ්ඩුවේ කතාවට ආවොත් කාරණා කීපයක් මම කියන්න. දැන් දානවිනි සංශෝධනයේ දැන් අර මාදුලාවේ නායක හඳුරන්ගෙත් එක විශාල මෙදිහක් තියමන්නේ අපේ කැබිනට් ඇමති සංඛ්‍යාව වැඩි වෙලා කී දෙනෙක් ඉන්නවද කියලා හොයාගන්න බැරි තැනකට ගිහිල්ලා තිබුණානේ. ඒ නිසා 2015 එක ප්‍රධාන ප්‍රතිඥාවක් නේ 25කට සීමා කරනවා. එතකොට දානවිනි සංශෝධනයෙන් ගෙනාව එක 30කට සීමා කළා. දැන් මොකද කරේ? ඒකට අනු ව්‍යවස්ථාවක් ගෙනාවා. ජාතික ආණ්ඩුවක් සැදීමේදී මේ සංඛ්‍යාව පාර්ලිමේන්තුවට අවශ්‍ය පරිදි, ඒ කියන්නේ බහුතරයට අවශ්‍ය පරිදි, ඒ කියන්නේ ආණ්ඩුවට අවශ්‍ය පරිදි වැඩි කරගත හැකියි කියලා ඒකට වංචා කරා. වංචා කළා ඒ රජයත් ආපහු 50කට එහා කැබිනට් ඇමතිවරුපත් කරගත්තා. හරි 50 දක්වා කැබිනට් 30ට සීමා වුණේ නැහැ. එතකොට දැන් හැබැයි ගෝඨාභය මහත්මයා බලයට ආවම මෙතිවරණයක් අභිමුව ඉන්නේ. ඒත් එතුමා මේක తాවකාලික ආණ්ඩුවක් කියලා කැබිනට් ඇමතිවරු 15යි පත් කරේ. නැත්තම් 16යි. ඒ කවුරුවත් මීට කලින් මීට අවුරුද්දකට ඉස්සෙල්ලා කවුරු හරි කිව්වනම් එහෙම මේ තිබ්බ දේශපාලන සංස්කෘතිය තුල කැබිනට් ඇමතිවරු 15ක් පත් කළා ආණ්ඩුවක් ගෙනියන්න පුළුවන් කියලා ඒක හීනයක් නැත්තම් විහිළුවක් හැටියට නේ සලකන්නේ. මේ රටේ එහෙම කරන්න පුළුවන්ද කියලා. නේ හැමෝම බල අපේක්ෂාවන් ඉන්නේ. හැබැයි ගෝඨාභය ජනාධිපතිතුමා ප්‍රතිපත්ති කරුක තීන්දුවක් කරන් ක්‍රියා කළා පෙන්නලා තියෙන ප්‍රශ්නයක් වුණේ නැහැ. ඊළඟට අපි දන්නවා ජිනීවාවල ඉති දෙවෙන්ත පාවා දීමක් සිද්ධ වුණේ අපි දකින කාරණා අපේ මව්බිමේ අපේ ආරක්ෂක හමුදා පාවා දෙන අධිකරණ පද්ධතිය පාවා දෙන දේශපාලන ව්‍යුහය සම්පූර්ණයෙන් දේශපාලන ස්වාධීනත්වය පාවා දෙන දෙවෙන්ත පාවා දීමක් සිද්ධ වුණා. ඒකට ඒ සම්බන්ධයෙන් ඒ ජාත්‍යන්තර බලවතුන් හමුවේ හිස නොනමා ප්‍රතිපත්තිමය තීන්දුවක් අරන් තිනවා. දිනේෂ් ගුණවර්ධන විදේශ මන්ත්‍රීතුමා ජිනීවා නුවරට ගිහිල්ලා ඒක ප්‍රසිද්ධිය ලෝකෙට ප්‍රකාශයටපත් කළා තියෙනවා. අපි ආඩම්බර වෙනවා. අපි පුංචි රටක් වුණත් අපි ලෝකෙටම ආපහු ස්වාධීන රටක් කටයුතු කරන්න ඕනි කොහොමද කෙනෙක් ගැන ආදර්ශයක් ලෝකෙට දෙමින් ඉන්නවා. ඒ ජිනීවා බලපෑම් මත සකස් කරපු අර ප්‍රතිතස්ත පනත නැත්නම් ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතට ගෙනාපු අලුත් පනත. ඒකනේ අර අගමැතිතුමා ඇහුවේ පොල් ගෑවද කියලා සම්මත කරන්න තු පාර්ලිමේන්තුවෙන් පාස්කු ප්‍රහාරයෙන් පස්සේ. ඒ පනත සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන්න. ඒ කියන්නේ ඒ පනත අනුව දැන් ඔබ දන්නවා කවුරු හරි කෝපේ නිසා හෝ වෙනත් කාරණයක් නිසා හෝ මිනිමරුමක් සිද්ධ කරොත් එක පුද්ගලෙක්ව මැරුවොත් අපේ රටේ නීති අනුව මරණ දඬුවම දෙන්න පුළුවන්. හැබැයි ඒ රනිල් වික්‍රමසිංහ රජයේ ගේන්න හදපු ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අනුව 100 ගණක් මරපු ත්‍රස්තවාදීකට දෙන්න පුළුවන් උපරිම දඬුවම අවුරුදු 20යි. මේ රටේ සාමාන්‍ය පුරවැසියෙකුට අත්දැරීමක් හෝ කෝපය හෝ වෙනි කාරණයක් නිසා කරන අපරාධයකට දෙන දඬුවමට වඩා සෑම අතින්ම සහනදායී දඬුවම් තමයි ත්‍රස්තවාදීන්ට ඒක නිර්දේශ කළේ. ඒ පනත සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරා. ඊළඟට අපි දන්නවා මේ බෙදීම් ඉස්මතු වෙන ආකාරයට තමයි පසුගිය රජයේ අර කප්පන් විවිධ ජන වර්ග වලට විවිධ ආගමික කොටස් වලට කප්පන් දීමේ දේශපාලනයක තමයි නිරත වුනේ. දැන් ඉන්දියාවේ භාෂා තියෙනවා ඉන්දියාවෙන් බිහිවෙච්ච භාෂා තියෙනවා විශාල සංඛ්‍යාවක්. හින්දි වංග සංස්කෘත ආදි වශයෙන් බෙන්ගාලි විශාල සංඛ්‍යාවක්. උනත් ඉන්දියාවේ එක රාජ්‍ය භාෂාවක් තියෙන ඉන්දියාවේ අපේ ජනතුමා ඉන්දියාවේ මෝදි අගමැතිතුමා හම්බුනාම එතුමා ආයිබෝන් කිව්වා අපේ රට වෙනුවෙන් මේ වඩක්කම් කිව්වා ඊට පස්සේ නමස්තේ කියලා හින්දි භාෂාවෙන් එතුමා ඒ කතාව හින්දි භාෂාවෙන් කරා. ඒක බෙදීම නෙවෙයි ඒක ඉන්දියාවේ එක්සත්භාවය පිළිබඳ කාරණේ. අපේ රටේ බිහිලා තියෙන එකම එක භාෂාවයි මේ පොළොවෙන් බිහිලා තියෙන සිංහල කියන මනරම් භාෂාව. හැබැයි අර ජාති විවස්ථාවට විරුද්ධව ආයි බෙදීම් යති වෙන ආකාරයට අපි දන්නවා පහුගිය රජයේ එක් අප්පන් දේශපාලනය තුල ජාතික නිදහස් දිනෙත් මේ අපි දන්නේ ඒක ජාතික ගීයද නැත්නම් ජාතික ගීයේ දෙමළ පරිවර්තනයක්ද එහෙමවත් අපිට විවස්ථාවේ නිර්ණායකයක් හොයාගන්න බෑ. ගායනා කිරීමේ කියන්නේ වැරදි සම්ප්‍රදායක් පටන් ගත්තා. දැන් සම්පූර්ණයෙන්ම වැරදි. ක්‍රිකට් කණ්ඩායමේ දැන් මේ ජනවර්ග දෙකට අයිති දරුවෝ හිටියොත් එතකොට ජාත්‍යන්තර වල ඒ භාෂා දෙකෙන් එක වෙලාවෙ අපේ ජාතික ගීය කිව්වොත් මොකද තියෙන තත්ත්වය? ඒ එක්සත්භාවය නෙවෙයි එතන ඇති කරේ. ඇයි අවුරුදු 2500ක් පුරා ලෝකෙට දුන්න මේ පොලෙන් දුන්න එකම භාෂාව සිංහල නම් ඒක කාගෙත් උරුමය? ඇමරිකන් පුරවැසිකම ගන්න ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ප්‍රවීණතා විභාගයකට වාඩි වෙන්න ඕන. වෙන ඇමරිකාවේ නූපන් ජාතිකයෙක් පුරවැසියෙක් මේ රට මේ ලෝක වාසියෙක් ඉල්ලම් කරනවා නේද? ඉතින් ඇයි ලංකාව සම්බන්ධයෙන් ඒක බැරි?
ඇමරිකාවේ උපන් භාෂාවක් නෙවෙයි ඉංග්‍රීසි කියන්නේ. ඒ අල්ලගත්තු භූමිය ඒක. මේ පොළොවේ අවුරුදු 10 ගානක ලෝක සාහිත්‍යයත් එක්ක සසඳන්න පුළුවන් අවුරුදු 100 ගානක සාහිත්‍යයක් සිංහල භාෂාවෙන් විතරයි තියෙන්නේ. අපි දෙමළ ජනතාවට උන්ගේ භාෂාවෙන් වැඩ කටයුතු කරන්න අවස්ථා දෙන එකට කිසිම විරුද්ධත්වයක් නැහැ. හැබැයි මේ මව්බිම නියෝජනය කරන්න පුළුවන් භාෂාව සිංහල ඒක ගෝඨාභය ජනතුමා නිවැරදි කරා මේ පරණ දවස් දින උල්ලේදී. මේ ආකාරයට ගත්තොත් එහෙම අපි නම් දකින්නේ මේ මව්බිම සම්බන්ධයෙන් ඉතාම වැදගත් තීන්දුව තියෙන දේශපාලන සංස්කෘතියත් නිවැරදි කරගනිමින් කෙරීගෙන යනවා. අඩුපාඩු තියෙන්න පුළුවන්. මට වුණා ඔබ අර පුවත්පත් සාකච්ඡාවේදී කියනවා දැන් මේ කුරුණෑගල කියලා තියෙන සිද්ධිය ගැන. දැන් ඒ අපි දන්නේ මම ඇත්තටම දන්නේ නැහැ ඒ සිද්ධියේ මොකද්ද ඇත්ත කියන එක. හැබැයි එහෙම දෙයක් වෙලා තියෙනවා නම් අනිවාර්යෙන් ඒ ගැන අදාළ පියවර ගන්න ඕනේ. ඒකයි අපි ඇත්තටම දැන් මේ අර පොදුජන පෙරමුණට කලුත් පක්ෂයක් නේ. අපේ විශාල ආදරයක් තියෙනවා මේ පක්ෂයට. ඒ පක්ෂය හැදීම සඳහා අපේ මැදිහත් තියමුත් තියෙනවා. කියන්නේ 2015 ජනාධිපතිවරණයත් මහා මැතිවරණයත් පෙරදිලා තිබ්බ මොහොතක අර ඩී.ඒ. රාජපක්ෂ සමුරු දේශනීය කිරීමේ අවස්ථාව ආරාධනාව මට ලැබුණා යුතුයකම සංවිධානයේ සභාපති හැටියට මේ දේශනයේ පිටපත. මේ දේශනයේදී ඒක අපි කරේ 21 වන සියවසේ ස්වාධීන රාජ්‍යයන්ගේ පැවැත්ම ශ්‍රී ලංකාව මුහුණ දෙන අභියෝග හැමින්ගල මූලිකව යොමු කරේ අර ජිනීවා ඒ වෙලාවේ තමයි වැඩි දවසක් නැහැ මේ මාසයක්වත් නැහැ ජිනීවා එකඟතාවයට ගිහිල්ලා ඒ ජිනීවා එකඟතාව තුල අපේ රටේ ස්වාධීනත්වය පාවා දෙන්නේ කොහොමද ඒක ලෝක සංදර්භයක් තුල අපි කොයිතරම් විනාශකාරී වේද කියන කාරණේ තමයි විග්‍රහ කළේ. හැබැයි ඒ තුලම අපි ඒ කියන්නේ මොකද ඒ වෙනකොට මතයක් තිබ්බා මතයක් නෙවෙයි ඊට ඉස්සෙල්ලා ඒ වෙනකොට තිබ්බ පරිසරය තමයි මේ රට වෙනුවෙන් මේ පොළොව වෙනුවෙන් මේ රටේ ජනතාව බිහි කරපු දේශපාලන පක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ ජාතික හෙළවුරුමේ මේ සියල්ල අර විද්‍යාතික කුමන්ත්‍රණයේ කොටස්කාරයන් බවට පත් වෙලා තිබුණා. මේ අර මහින්ද රාජපක්ෂ මහත්මයාට ඡන්දය දුන්න 58 ලක්ෂයක් ජනතාවට අඩුම තරමින් තමන්ගේ මතය ප්‍රකාශ කරන දේශපාලන පක්ෂයක්වත් නැති තැනට දේශපාලන යාන්ත්‍රණයක් නැති තැනට පත් කරලා තිබුණේ. අපි හිතන විදිහට නේක කුරුරු ඒකාධිපති විවරුවක්. අපි දකින ආකාරයට නම් මොකද ජනතාවකට තමන් සංවිධානයේ වෙන මූලික දේශපාලන පක්ෂයක් පවා නැතිවීම. ඉතින් එවැනි තත්ත්වයක් තුළ අලුත් දේශපාලන පක්ෂයක අවශ්‍යතාව අපි දැක්කා. මේ වෙලාවේ අදහසක් තිබුණා අර දැන් මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒ වෙලාවේ අර ඒක අබද්ධ විපක්ෂයේ හැටියට එකතු වෙලා හිටපු නායකයෝ මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හදන්න ඒක රටේ ප්‍රධාන පක්ෂයක් බවට පත් කරන්න කැපවෙච්ච අය. ඒ නිසා කොහොමද අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විරුද්ධව යමක් කරන්නේ කියන ගැටලුව තිබුණා. ඉතින් මේ දේශනයේදී අපි පෙන්නලා දුන්නා ඒ වගේම තමයි SWRD බණ්ඩාරනායක ඩී.ඒ. රාජපක්ෂ මෙවැනි අය ලංකාවේ නිදහස වෙනුවෙන් හදපු පක්ෂය එක්සත් ජාතික පක්ෂය. ඒතර මේ පක්ෂය ගොඩනගන්න මුල් වෙච්ච අය. හැබැයි බණ්ඩාරනායක මහත්තයා 52 දී කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බිහි කරනකොට ඒ නිදහසේ නාමයෙන් හදපු පක්ෂයෙන් නිදහසේ අපේක්ෂා ඉෂ්ට වෙන්නේ නැත්නම් අලුත් පක්ෂයක් හදන හැරෙන්න වෙන කල්පයක් නෙවෙයි කියලා. ඉතින් අපි මහින්ද රාජපක්ෂ ජනතුමා ඇතුළු ඒ ශ්‍රී ලංකා ඒ ඒකාබද්ධ විපක්ෂේ නායකත්වයෙන් එහි දිල්ලීමක් කරා. ඒ අපි ඩී.ඒ. රාජපක්ෂ මැතිතුමාගේ ආදර්ශය SWRD බණ්ඩාරනායක මැතිතුමාගේ ආදර්ශය ගන්නවා නම් අපි කොච්චර කැපවීම කළා හදපු පක්ෂය වුණත් අද රටට සේවය කරන්නේ නැත්නම් ජනතාව වෙනින් අලුත් පක්ෂයක් හදන එක තමයි යුතුයකම කියලා ඉතින් මට මින්තුවක් දෙන්න මේ කියන්නේ. ඒ නිසා මම හිතන විදිහට නම් ඒ වෙනි අභිලාෂ ඇතුව ගොඩනගපු පක්ෂයක් පොදු ජන පෙරමුණ කියන්නේ. ඒකේ ලාංඡනීය පවා ඒ පොහොට්ටුව කියන එක අපේ බෞද්ධ සංස්කෘතියට උදාර ලාංඡනයක් නේ. අර මඩෙන් උඩට මඩ ගා ගන්න නැතුව මුළු රටම මුළු පරිසරයම සුවඳවත් කරන මනහර කරන සංකේතයක් තියෙනවා. ඒ නිසා අපි ඊටාම කාරුණිකව කියනවා මේ පක්ෂේ සමාජිකයන්ට මේ පක්ෂේ මහජන නීතියන්ට පරම යුතුයකමක් තියෙනවා ආදර්ශවත් දේශපාලනයක යෙදෙන්න. කියන කුරුණෑගල සිද්ධිය අපි දන්නේ නැහැ. හැබැයි අපි කියන්නේ අපි ඉල්ලන්නේ පක්ෂෙන් ඔබට පරම යුතුයකමක් තියෙනවා මේ රටට ආදර්ශයක් දෙන්න. ඔබතුමා ඔය විදිහට කතා කරනකොට දැන් එක තැනකදී ඔබතුමාගේ කතා බහේදී කියවුණු දෙයක් තමයි ප්‍රගීත් මේ ගෞරවනීය ප්‍රතිචාරයක් ජනතාවගෙන් ලැබුණා කියලා විශේෂයෙන්ම යුතුයකම ජාතික සංවිධානයේ මේ තත්වයට ගෙනෙන්න. දැන් එවැනි තත්වයකට ගෙනෙන්න කැපවුණු එහෙම නැත්නම් ඒ සඳහා යම් සහයෝගයක් ලැබ දුන්නු මේ රටේ ජනතාව වෙනුවෙන් සමස්ත ජනතාව වෙනුවෙන් රටේ තියෙන රට අහිතකර කාරණා ඉවත් කරන්නට ව්‍යවස්ථාව පැත්තෙන් ගත්තත් විවිධ කාරණා පැත්තෙන් ගත්තත් ඒ පිළිබඳව යම් බලපෑමක් කරන්නට ඔබතුමාලා මේ වෙනකොට කටයුතු කරලා තියෙනවද රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන්? ඇත්තටම මොකද අපි ඇත්තටම ගත්තොත් මේ ජනාධිපතිතුමාව ඒ ජනාධිපතිතුමනි ජයග්‍රහණය සඳහා මැදිහත් වෙලා
දැන් අපි නිහඬුන්නේ නැහැ. අපි ඇත්තටම එතනින් පස්සේ දැන් උදාහරණයකට ගත්තොත් සමහර කාරණා සම්බන්ධයෙන් අපි ඒ උලකේ තුල ඉනිමින්ම උදාහරණයකට අපි නම් දැක්කේ ඒ කැබිනට් ඇමති ගානේ ඒ ආකාරයට සීමා කළ එතුමා පත් කිරීම ඉතාම විශිෂ්ට වැඩක්. ඒ තුල වුණත් අර දැන් මෛත්‍රීපාල සිරිසේන ජනතුමා මෙතිවරණයේදී ජනතාවගේ තින් පරාජයටපත් වෙච්ච ඇතැම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමාජිකයන්ව ජාතික ලයිස්තුවෙන් පත් කරන්නේ. දැන් ඇමතිකම් පවාදු. ඔව් ඒක. හැබැයි දැන් මේ ගෝඨාභය මහත්මයා පත් කරපු මේක තුලත් ඇතැම් රාජ්‍ය ඇමති දුර එහෙම එයාට ලැබුණා. දැන් අපි නම් හිතුවේ අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී ඒ ජනතාව අතින් පරාජයටපත් වෙන අපේක්ෂකයන් ජාතික ලයිස්තුවෙන් පත් නොකරાવી කියන කාරණේ. ඒකට ඒ සඳහා අපි හිතන්නේ නම් පූර්ව ආදර්ශයක් දෙන්න තිබ්බා එයාට කිසිම තනතුරක් නොදී. දැන් ඒක අපි හිතන්නේ මේ එකම දේ තියෙන ඉතින් විශාල පරිහානියකටපත් වෙච්ච සමාජයක සම්පූර්ණයෙන්ම පිරිසුදු කිරීම අපි දවසකින් බලාපොරොත්තු වෙන එකත් නෙවෙයි තු දෙයක්. ඒ කියන්නේ අපිට ක්‍රමානුකූලව තමයි මේ පිරිසුදු කිරීමත්. ඒ කියන්නේ මේ පරිහානියට ගියේ කවුරුද්දකින් නෙවෙයිනේ. වසරෙන් වසර ආණ්ඩුවෙන් ආණ්ඩුව මේ පරිහානිය කරා අපි ගියා නම් සමාජයක් හැටියට පිරිසුදු කිරීමත් ඒ වගේ කරන්න ඕනේ. මම අර ඔබ අහපු ප්‍රශ්නෙට අපි එතනින් පස්සේ මේ දැන් අපි මේ මාසෙත් සැමරුවා අර 2009 රණවිරුවන් මේ මව්බිමට ලබා දුන් ඒ ශ්‍රේෂ්ඨ විජයග්‍රහණය. හැබැයි අවුරුදු 11ක්. හැබැයි අපි ආපහු හැරලා බැලුවොත් රණවිරුවන් එච්චර කැපවීම කළා ඒ කුරුඩු ත්‍රස්තවාදයේ පරාජය කරාට ඒ කියන්නේ බෙදුම්වාදයේ සන්නද්ධ අංශය පරාජය කළාට අපි නම් දකින්නේ බෙදුම්වාදයේ දේශපාලනය අදටත් ක්‍රියාත්මකයි. ඒ බෙදුම්වාදී දේශපාලනය තුල තමයි 2015 කුමන්ත්‍රණය කෙරෙන්නේ. ඒ බෙදුම්වාදී දේශපාලනය තුල තමයි සුමන්දරන් වැනි ඒ වෙනි අදහස් දරන අය පසුගිය රජයේ මෙහෙවන්නේ. ව්‍යවස්ථා සම්පාදනයේදී මූලිකත්වය ගන්න. ඉතින් ඒ එවැනි තත්ත්වයක් තුල අපි දකිනවා 13 වෙනි ආණ්ඩුක්‍රම සංශෝධනය හරහා විශේෂයෙන්ම ලංකාවේ ඒකීභාවයට හානිකර වූ වගන්තිය තුල තියෙනවා. දැන් සරලව බලන්න නීතිය හා සාමය 13 වෙනි සංශෝධනය අනුව පළාත් සභා විෂයක් හැටියට තියෙන්නේ. ජනාධිපතිතුරු කවුරුවත් ඒ බලතල දීලා නැහැ. මොකද දුන්නොත් අපේ මේ පුංචි රට පාලනය කරන්න බැරි වෙන හින්දා. ඒ ව්‍යවස්ථාවේ තියෙනවා. ඒ බලතල දීලා තිබ්බනම් කොවිඩ් මර්ධනය මේ ආකාරයට කරන්න පුළුවන්ද? අර සිස්ටර්ලන්තේ පූජකතුමෙක් ඇවිල්ලා උතුරු පළාතේ මේ කොවිඩ් වසංගතයේ බෝවීමේ අනතුරු ආපු වෙලාවේ අපේ බුද්ධ්‍යංශ ගිහිල්ලා තමයි යාපනයේ වැසියන් ආරක්ෂා කරේ. දැන් නීති හා සාමය මේ එක එක පළාතට දීලා තිබ්බනම් දැන් අපි දන්නවනේ ෆෙඩරල් ක්‍රමයේ පිළිබඳ හොඳම උදාහරණයක් නේ ඇමරිකාව. ඇමරිකාවේ මොකද උනේ? ඇමරිකාවේ ජනාධිපතිතුමා එක් ප්‍රකාශයක් කරනකොට නිව්යෝක් ප්‍රාන්තයේ ආණ්ඩුකාරයා කියනවා මේක නිව්යෝක් වලට විරුද්ධ යුද ප්‍රකාශ කිරීමක්. අපේ නිදහස අපි පාවා දෙන්න ලෑස්ති නැහැ කියලා. ඒ තුල අන්තිමට ඇමරිකාවේ ජනතාවට මොකද උනේ? දැන් අපේ එක පළාතක හෝ කොවිඩ් බෝ වුණා නම් මුළු රටම අනාරක්ෂිත වෙන්නේ නැද්ද? ඒක ඒ පළාතට විතරක් සීමා වෙනවද? ඒ නිසා අපි හිතන ආකාරයට නම් මේ අර මිලේච්ඡ ප්‍රස්තවාදයේ භාවිතා කළා අපේ ව්‍යවස්ථාවට ඇතුල් කරලා තියෙන බෙදුම්වාදී අංගෝපාංග මේ මොහොතේ හෝ නිවැරදි කළ යුතුව තියෙනවා. 13 වෙනි සංශෝධනයේ පළාත් පාලන ආයතන වලට දීලා තියෙන ඇතැම් බලතල අපි හිතනවා නැවත මධ්‍යම රජයට පැවරිය යුතුයි කියලා. දෙවෙනි එක තමයි පළාත් සභාවක යම්කිසි විදිහක අනපනතක් සම්මත වුණ දැන් පාර්ලිමේන්තුවේ සම්මත වෙන අනපනතක් නිවැරදි කරන්න පාර්ලිමේන්තුවට විවස්ථාව නෙවෙයි නම් සරල බහුතරය විතරයි ඕනේ. හැබැයි පළාත් සභාවක අනපනතක් අර මුළු රටේම පොදු නීතියට ගේන්න 3න් 2ක් ඕනේ. පිටින් මේක වැරදි. පාර්ලිමේන්තුවකට මොකද අපේ තියෙන මේ පියවන්න ක්‍රමය තුල 3න් 2ක් කියන එක ලබාගත නොහැකි. ඒ කියන්නේ අර වංචනිකව ගිය රජය ලබාගත්තා වගේ එහෙම ලබාගත්තේ නැත්නම් නැමැති දූර දීලා කප්පන් දීලා එහෙම ලබාගත්තේ නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදී තත්ත්වය තුල අපහසු. ඒ එවැනි තත්ත්වයක් තුල ඒ බෙදුම්වාදයට උදව් දෙන වගන්ති අපි නිවැරදි කළ යුතුයි. ඊළඟට 16 වෙනි සංශෝධනය උතුරු නැගෙනහිර සිංහල භාෂා භාවිතයට විවිධාකාර වූ සීමා පනවලා තියෙනවා. ඒක වැරදි. ඒ කියන්නේ දෙමළ ජනතාවට උන්ගේ භාෂාවෙන් කටයුතු කරන්න ඉගෙන ගන්න දෙන එකට අපි විරුද්ධ නැහැ. හැබැයි ඒ 16 වෙනි වගන්තිය නිසා උතුරු නැගෙනහිර පළාත් තුල ජීවත් වෙන සිංහල ජනතාවට සිංහලෙන් කටයුතු කරන්න බැරි කළා තියෙනවා. ඒක වැරදි. ඊළඟට 19 වෙනි සංශෝධනය. දැන් 19 වෙනි සංශෝධනය නිසා අපේ රට අරාජිකත්වයේ කරා ගෙන ගියා කියන එක පාස්කු ප්‍රහාරයේ අවස්ථාවේදී තාම පැහැදිලි වුණා. ජනාධිපතිතුමා සහ අගමැතිතුමා අතර නිසි බලතල බෙදීමක් නැතුව කවුද වගේ කියන්නේ කියන එක ගැන නිසි අර්ථකථනයක් නැතුව සම්පූර්ණයෙන්ම අරාජිකත්වයට ගෙනියලා තියෙනවා. ඉතින් මේවා අපි හිතන විදිහට නිවැරදි විය යුතුයි. ඒ නිවැරදි කිරීම සහ ඊළඟට අපි කතා කරනවා දූෂණය ගැන. මහජන නියුජිත දූෂිතයෙක් වීම ගැන, දූෂණින්තර සමාජයක් ගැන. දැන් මේ දිස්ත්‍රික්කයක් පුරාවට තමන්ගේ මෙතිවරණ කටයුතු සිද්ධ කරන්න මහජන නියුජිතයට බල කරන මෙතිවරණ ක්‍රමයක් තියාගෙන එතුමාට අපි කියන එකේ තේරුම මොකද්ද බෝධිසත්වෙක් වෙන්න කියලා? කොහොමද එහෙම කරන්නේ? මම කියන්නේ යථාර්ථවාදීව හිතලා බලන්න
සාමාන්‍ය මහජන නියුතියට පුළුවන්ද දූෂිතයෙක් නොවි හරි නැත්තම් මුදල් වලට යට නොවි මේ පවතින මෙතිවරණ ක්‍රමයේ තුල ජයග්‍රාහකයෙක් වෙන්න. අපි දන්නේ මෙතිවරණ ක්‍රමයේ නිවැරදි වෙන්න ඕනේ. අපි දූෂණින් තොර සමාජයක් බලාපොරොත්තු වෙනවා නම් මහජන නියුතියක් බලාපොරොත්තු වෙනවා නම් සරල ඡන්ද ක්‍රමයක්. ඒ කොට්ටාශයේ මෙතිවරණ ව්‍යාපාරය කළ හැකි. ඒක නිවැරදි කිරීම සඳහා සමානුපාතික යම් මන්ත්‍රී කොටසක් ඕනේ අර මහජන නියෝජනයේ නිවැරදි වීම සඳහා. හැබැයි එක නියෝජිතයෙකුට එක කොට්ටාශයකට වගේ එතකොට ඔහුට පුළුවන් තමන්ගේ ඡන්දදායකයත් එක්ක ඍජු සම්බන්ධයක් තියාගෙන එතකොට මුදල් අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට මේ ටෙලිවිෂන් වල දැන්වීම අවශ්‍ය වෙන්නේ නැහැ. ඔහුට පුළුවන් ඔහුගේ ඡන්දදායකයන් එක්ක ඍජු සංවාදයක් පවත්වාගෙන පාන්දුර මහජන නියෝජිතයට පුළුවන් පාන්දුර ජනතාවත් එක්ක ඒ සංවාදය පවත්වාගෙන යන්න. බැරි නම් ඉතින් ඔහු අසාර්ථකයි. හැබැයි ඔහුට ඒකට මුදල් ඔහු සිටුවරයෙක් වීම හෝ ඔහු දූෂිතයෙක් වීම අවශ්‍ය වෙන්නේ. ඉතින් මෙවැනි නිවැරදි කිරීම අපි හිතනවා අපේ ව්‍යවස්ථාවට අපේ චන්ද්‍ර ක්‍රමයට සිදු යුතුයි කියලා. ඒ සඳහා අපි මේ යෝජනාවලිය අපි රටේ ජනතාවටත් ශක්ති සම්පන්න රාජ්‍යයක් අපේ මේ ව්‍යවස්ථාවක් සඳහා වන යෝජනා කියන ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් පිළිගන්නවා. අගමැතිතුමා ඒ කාරණය දැන් පිළි අරගෙන පැහැදිලි ප්‍රකාශයක් කරා 13/9 නිවැරදි කරන්න 3/2ක බලයක් ලබා දෙන්න කියලා. ඊළඟට පොදු ජන පක්ෂයත් පෙරමුණත් ඒ අදහස පාර අරගෙන රෝහණ බෙසිල් රාජපක්ෂ මහතා ජාතික සංවිධායක ඔහු වෙනම මාධ්‍ය සාකච්ඡාවකදීත් කිව්වා අපිට 3/2ක් ලැබුණොත් අපි මේව නිවැරදි කරපු අලුත් ව්‍යවස්ථාවක් ගේනවා කියලා. ඒ නිසා අපි හිතනවා අපි මේ රට නිවැරදි කිරීම සඳහා වැදගත් මැදිහත් වීමක් කරමින් ඉන්නවා කියලා. ඒකේ තවත් අපි සතුටු වෙනවා. මොකද ඒ කාරණෙත් එක්කම අපි දකිනවා විපක්ෂයේ පැත්තෙන් මංගල සමරවීර හිටපු කැමැතිතුමා ට්විටර් නිවේදනයක් නිකුත් කළා කියලා තිබුණා. මේ වික්ෂුන් වහන්සේලා එදා අපේ වේදිකාවේ හිටියේ වික්ෂුන් වහන්සේලා විතරයි. අපි හිටියේ පල්ලෑ. මේ ජනතුමා හිටියේ පල්ලෑ. ඉතින් මේ ඔහු කියලා තිබුණා මේ වික්ෂුන් වහන්සේලා මුල් කරගෙන මේ ව්‍යවස්ථා හදන්න යනවා. මේක පරාජය කිරීම රටවැසියාගේ යුතුයකමයි කියලා. කියන්නේ යුතුයකම නිල් පාටින් ගහලගෙන නෙවෙයි. අපිව තමයි ඉලක්කය වෙලා තින්නේ එතන. මම දැක්කා ඔබ අග්‍රාමාත්‍යවරයාගේ 50 වසරක දේශපාලන දිවියේ සපිරිමෙනුවෙන් සංවිධානය කළ උත්සවයේදීත් මේ ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ යෝජනා වලට ප්‍රමුඛත්වය ලබා මොකද අපි ඇත්තටම මේ අපි දකින්නේ නම් මහින්ද රාජපක්ෂ අගමැතිතුමා පක්ෂ ભેදින් තොරව අපේ ඉතිහාසයේ තව අවුරුදු 100ක් 200ක් ගියාම නියත වශයෙන්ම වීරත්වයෙන් එගෙන ජනනායකයෙක්. මොකද අපි දකිනවා ඔහු අවස්ථා තුනකදී එකක් තමයි එක්සත් ජාතික පක්ෂයේ ජනතා විමුක්ති පෙරමුණේ අර භීෂණේ 88 89 කාලේ මේ රටේ පාරවල් වල ටයර් සෑයවල වල තරුණයෝ පිච්චෙන ගංගාවල මලසිරු ගහගෙන යන ඒ භීෂණයට මුළු ජනතාවම ප්‍රජාතන්ත්‍රවාදීන් ඉවත් කළා තිබ්බ මොහොතේ මහින්ද රාජපක්ෂ කියන විපක්ෂ නායකවත් නෙවෙයි. විපක්ෂයේ മന്ത്രിවරයා තමයි අර පාදයාත්‍රා තියලා ජනഘോഷා තියලා ජනතාව නැවතත් මේ ප්‍රජාතන්ත්‍රවාදී භූමියට ගෙනල්ලා ඒ භීෂණයේ ඒ ත්‍රස්ත දේශපාලනය පරාජය කරන්න නායකත්වය දුන්නේ. ඊළඟට ත්‍රස්තවාදී අවුරුදු 30ක් මුළු රටටම සහ ලෝකෙටම විවේචනයක් වෙමින් තියෙද්දි ඇත්තටම අපේ රට බෙදලා වගේ තිබුණේ ඉරි ඇඳලා විජාතික නිරීක්ෂකවොත් විදේශීය නිරීක්ෂකවොත් ගෙනල්ලා තිබුණේ ඉරි ටික හරියට රකින්නවද කියලා බලන්න අපේ හමුදාව. ඉතින් එවැනි තත්ත්වකින් නම් අපේ රට මුදාගත්තා කියන්නේ සුවිශේෂ ජයග්‍රහණයක්. ඒ විතර නෙවෙයි ඊළඟට 2015 අපි දකින්නකට මම නම් මහින්ද රාජපක්ෂ මහත්මයාගේ නායකත්වය දකින්නේ එතෙන්දී. 2015 අපිව අර විජාතික කුමන්ත්‍රණයෙන් අපි දකින්න ආකාරයෙන් අපේ රට පැරැද්දෙව්වම නැත්නම් අපේ රටේ සුදේශීය බලවේග පැරැද්දෙව්වම ඊට එරෙහිව ජනතාව මම කලින් කිව්වේ පක්ෂයක්වත් තිබුණේ නැහැ කියලා. හැබැයි ජනතාව තමන්ගේ ඓතිහාසික විඥානය අනුව කැරැල්ලක් ගැහුවා කියලා තමයි අපි දකින්නේ. අර මහින්ද මහත්තයා හොයාගෙන ගිහිල්ලා අර කෙහෙල් එවිරි අරගෙන මේ බස්වල එහෙම පවුල් පිටින් ගිහිල්ලා එහෙම ඒක දේශපාලන ක්‍රියාව ඒ කියන්නේ ජනතාවගේ දේශපාලනයක් මෙතන ක්‍රියාත්මක. දැන් ඒ කැරැල්ලට නායකත්වය දෙනකොට මහින්ද මහත්තයා මහින්ද අගමැතිතුමා හරි මහින්ද කියන ජනනායකයා දන්නවා දානවෙනි සංශෝධනයනුව මට ආයේ රටේ ናයකයා වෙන්න බෑ කියලා. රාජ්‍ය નાයකයා වෙන්නේ නැහැ කියලා. ඒකට ජනාධිපතිුන්නේ ආවම එතුමා දන්නවා එතුමාට ඉදිරිපත් වෙන්න බෑ කියලා. හැබැයි එතුමාගේ මල්ලි තමයි. ඒ වුණත් ගෝඨාභය කියන්නේ ඒත් වෙනත් කෙනෙක් නේ. ගෝඨාභය කියන්නේ ඒ තමන්ගේ මල්ලිව ජනතාවට කිව්වා මගේ සහෝදරයා ඔබේ සහෝදරයා කරගන්න කියලා. ඒ සටනටත් අර තමන්ගේ සටනක් වගේම නායකත්වය දුන්නා. අපි දැක්කම මයංගනද මාතරද්ද මාතලේද හැම වේදිකාවක් ගානෙම ගිහලා මහින්ද මහත්තයා කිව්වා මේ ගෝඨාභය කියන්නේ වැඩ කරන කෙනෙක් යාව විශ්වාස කරන්නේ යාව දිනවන්නේ කියලා. දැන් මේක දැන් කලින් බණ්ඩාරනායක පවුලේ කොහොමද අනුර බණ්ඩාරනායක චන්ද්‍රිකා කුමාරතුංගේම හැසිරුණේ කියලා හිතන්නකෝ. මේක සුවිශේෂ නායකත්ව ආදර්ශයක්. ඒ කියන්නේ එතුමා නායකයා වෙන්නේ නැති බව දැන එතුමා 100% ඒ අපේක්ෂාව නැත්නම් තමන්ගේ ඒ සටන දිනවීම සඳහා
කැප වුණා. මම හිතන්නේ විශිෂ්ට නායකත්වයක් එතන පෙන්වනවා. හොඳයි. අපි ඔය කාරණාත් එක්කම මේ ව්‍යවස්ථාවට සම්බන්ධ වෙන යම් කාරණා සහ වෙනස් විය යුතු තැන් පිළිබඳව අවධානය යොමු කිරීම නිසා ඒ ගැන රටේ නායකයාට අග්‍රාමාත්‍යවරයාට අවධානය යොමු කරවීම කියන දේ පිළිබඳවත් සිහි කැඳවීම නිසා අපි ඒනුත් ඉදිරියට මේ කතාව ගෙන යන්නට ඕනේ කියලා මම හිතනවා. ඊටර මේ ඉන්නේ යුතුයකම ජාතික සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග මහතා සමග. එතුමා එක්ක අපිට මේ කතා බහ ඇතුලේ වැඩිපුර එතුමා අවධානය යොමු කළේ මේ ව්‍යවස්ථාවට සම්බන්ධ රටේ ස්වාධීනත්වයට බලපාන කාරණා සහ ඒවා වෙනස් විය යුතු තැන් ව්‍යවස්ථාවේ සංශෝධනය විය යුතු තැන් සඳහා යොමු කොට තිබෙන අවධානය මේ ආදී පිළිබඳව. එතකොට 19 වන සංශෝධනය පිළිබඳව එනකොට එහි වෙනස් විය යුතු කාරණා අතර මේ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ගැටෙන කාරණා පිළිබඳව අපට අවධානය යොමු කරන්න වෙනවා. එතකොට නැවත වතාවක් ඔබ මේ යෝජනා කරන්නේ ජනාධිපතිවරයාට වැඩි බලතල හිමිවන ක්‍රමයක් පිළිබඳවද කියන එක තමයි අපිට අහන්න තියෙන එක. ඊළඟට එහෙම යෝජනා කරනවා නම් ඒක එක් ජනාධිපතිවරයෙකු ගැන පමණක් සිතා තීරණය කිරීම කොයිතරම් දුරට නිවැරදි වෙනවාද කියන එක පිළිබඳව. මොකද අපිට කියන්න බෑ ඉදිරියේදී මේ රටේ කවුරු නායකත්වයට පත් වේවිද. වර්තමාන ජනාධිපතිවරයාගේ අනාගත දැක්ම කෙබඳු වේවිද සහ පැවැත්ම කෙබඳු වේවිද. අපි දැකලා තියෙනවා ඉතිහාසයේ ඕනතරම් අවස්ථා. මට මම හිතන්නේ හරි ඒ ඊටම මම ඉස්සෙල්ලාම තියෙන ওই ප්‍රශ්නය ගැන. ඇත්තටම ගත්තොත් අපි මේ ව්‍යවස්ථාවේ වෙනස්කම් යෝජනා කරන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා වෙනුවෙන් නෙවෙයි. අපිට නම් එතුමා ගැන තියෙන විශ්වාසය අනුව ওই වගන්ති මොනව තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. අපි හිතනවා එතුමාගේ කාලේදී එතුමා මේ රට ආරක්ෂා කරනවා කියලා. ඒ සඳහා ව්‍යවස්ථාවෙන් ආයි නීතිය ඕනේ නැහැ. අපි හිතන විදියට. දැන් ওই අනිත් එක තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමායි මහින්ද රාජපක්ෂ අගමැතිතුමයි රට පාලනය කරනවා නම් අපි හිතන්නේ මේ අර මේ ඇති කළ තියෙන අරාජකත්වයක් ජය ගන්න පුළුවන්. මොකද මේ එකම මන අවබෝධයකින් කටයුතු කරන එකම දේශපාලන දැක්මක් තියෙන සහෝදරවරු දෙන්නේ. ඒ නිසා අපි මේ යෝජනා කරන්නෙම එතුමන්ලා නැති අනාගතය ගැන හිතලා තමයි අපි මේ වෙනස්කම් යෝජනා කරන්නේ. දැන් ඔබ අහපු කාරණේ දැන් මේකෙත් මේ සජිත් ප්‍රේමදාස මහත්මයා කරපු ප්‍රකාශයක් මේකෙත් තියෙනවා බලයට ආවොත් දානවේ ශක්තිමත් කර ආරක්ෂා කරනවා කියලා. අපි අහන්න කැමති එතුමන්ලා දානවේ ආරක්ෂා කරාද? ඔය තිබ්බ රජේ. දැන් මම කලින් කියවනේ ඇමතිවරු සංඛ්‍යාව ගැන 30 කියන වගන්තිය රැක්කද? දවසකට හරි රැක්කද? නෑ. දැන් අනික් කාරණේ දැන් අපි දන්නවා මේ ස්වාධීන කොමිෂන් සභාව සහ අර රජයේ ඉහළ තනතුරු වලට පත් කිරීම සම්බන්ධයෙන් අනිකුත් ප්‍රජාතන්ත්‍රවාදී අංගේ දැන් මම හිතන විදිහට පාර්ලිමේන්තුවට සහ අගමැතිතුමාට විශාල බලතල ප්‍රමාණයක් ආවේ ඒ හරහා. ඒතර ඒක කෙරුණේ විධායක ව්‍යවස්ථාදායක සභාව කියන ආයතනය. ඒතර ඒ ආයතන නිල බලයෙන් ඒකේ සමාජිකව 10 දෙනයි. නිල බලයෙන් 3 දෙනෙක් පත් වෙනවා. කතානායකතුමා ඒකේ සභාපතිතුමා අගමැති සහ විපක්ෂ නායක. ඊට පස්සේ මේ අගමැති සහ විපක්ෂ නායකගේ එකඟතාවයෙන් 5 දෙනෙක් පත් කරනවා. ඒතර ඇත්තටම ගත්තොත් අගමැති විපක්ෂ නායක සහ උන් දෙන්නගේ එකඟතාවයෙන් පත් කරන 5 දෙනා ගත්තොත් 7 දෙනෙක්. ඒතර ව්‍යවස්ථාදායක සභාවේ බහුතරයෙන්නේ මේ අගමැති සහ විපක්ෂ නායක එකඟතාව තමයි එකතුව තමයි. ඒතර ඒ කියන්නේ පාර්ලිමේන්තුව තමයි එතන බලවත් වෙන්නේ. ජනාධිපතිතුමා වෙනින් එක නියෝජිතයෙක් ඉන්නේ. දැන් අපි කියන්නේ මේක හොඳයි. මේක ප්‍රජාතන්ත්‍රවාදී. අපි ඒක රැක ගන්න ඕනේ කියලා හිතනවා. බේක් දැන් ගිය ආණ්ඩුව මොකද්ද කරේ? 61 ලක්ෂයක් දුන්නා මෛත්‍රීපාල ජනාධිපතිතුමාට ඡන්දේ. ඒක තමයි ආණ්ඩු පක්ෂයට ලැබිච්ච ජනවරම. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ලැබුණා 58 ලක්ෂයක්. ඒක තමයි විපක්ෂයේ ඒ රජයේ ඉදිරිපත් කරපු යෝජනාවට එරෙහිව දුන්න ඡන්දය තමයි ඒ 58 ලක්ෂය. දැන් මේ අය මොකද? එතකොට ඒ පිරිසින් නෙවෙයිද විපක්ෂ නායකපත් වෙන්න ඕනේ. මේ මොකද කරේ? මේ කරේ තමන්ගේ 61 ලක්ෂය ඇතුළත ඉන්න දෙමළ ජාතික සන්ධානයේ සම්බන්ධයෙන් මහතාට විපක්ෂ නායකකම දුන්නා. මේක මේ ජනවර්ග පිළිබඳව වරදවා ගන්න එපා. ඔහු සිංහලෙක් වුණත් අපිට ගැටලුවක් නැහැ. අපි කියන්නේ ඒක වැරදි. දේශපාලන වශයෙන් වැරදි. ඊළඟට ඒ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාව දිනවීම සඳහා කටයුතු කරපු ඊට පස්සේ අර දිනසීය කාලයේදී විධායක සභාවේ සමාජිකත්වයේ දරපු ආණ්ඩුව මෙහෙවන්න අනුර කුමාර දිසානායක මහතාට ජනතා විමුක්ති පෙරමුණේ විපක්ෂ ප්‍රධාන සංවිධායක දුරේ දුන්නා. මොනතරම් නිර්ලජ්ජිතද? මොනතරම් ප්‍රජාතන්ත්‍ර විරෝධීද? පාර්ලිමේන්තුවේ සියලු බලතල කතානායක, අගමැති, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, විපක්ෂ නායක, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මේ ප්‍රධාන තනතුරු පහම මන්ත්‍රීවරුන්ට කාලය බෙදීම සම්බන්ධයෙන් ඉස්සරහට ගන්න විවාදයට ගන්න කරුණු සම්බන්ධයෙන් පිටින්ම පාර්ලිමේන්තුවේ සකල විද ක්‍රියා ජීවිතේ
තීන්දුව කරන සියලු තනතුරු මේ 60 ලක්ෂය අතට ගත්තා. ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කර කර. අර 58 ලක්ෂය පාරේ තිබ්බේ. අපි හිටියේ පාරේ. අපිට ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් තිබුණේ නැහැ. හරිද? එතකොට ඒ 61 ලක්ෂයේම අගමැති 61 ලක්ෂයේම විපක්ෂ නායක එකතු වෙලා නීතිපතිව පත් කරනවා, පොලිස්පතිව පත් කරනවා, අග්‍ර විනිශ්චයකාරයා පත් කරනවා, කමිෂන් සභාවල සමාජිකව පත් කරනවා. ඕක ප්‍රජාතන්ත්‍රවාදේ. අපි අහනවා මේ මහතුරු මොනවද රැක්කේ? ඔයගොල්ලන්ගේ දානවේවක්වත් රැක්කද? ඔයගොල්ලෝ රැක්කේ නෑ. ඔයගොල්ලෝ ඒක කෙලෙසුවා. අපි කියන්නේ අපි යෝජනා කරන්නේ ඒක රකිමු කියලා හරි විදිහට. විපක්ෂ නායකව පත් කරන්නේ විපක්ෂයේ. ඒ කියන්නේ අගමැතිට විරුද්ධව. දැන් අගමැතිව පත් කරන්නේ එකඟ පාර්ලිමේන්තුවේ එකඟතාවයකින්නේ. ඒ අගමැතිට විරුද්ධව ඡන්දෙ දෙන අයගෙන් තමයි විපක්ෂ නායකව තෝරන්නේ. දැන් මේගොල්ලෝ සම්බන්ධ නැති ඒරු එහෙම නෙවෙයි. සම්බන්ධ විපක්ෂ නායක වෙලා ඉද්දෙද්දි ලියුමක් දුන්නා රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති වෙන්න ඕනි කියලා. දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු අස්සම් කළා. මාරයිනේ ප්‍රජාතන්ත්‍රවාද. දූෂණය ගැන කතා කරන මුදල් විතරද දූෂණය වෙන්නේ? දැන් කාන්තාවක් හරි තරුණියක්ව දූෂණය කිරීමට මුදල් අදාළ නැහැ නේ. ඒකත් දූෂණයනේ. මේ දූෂණය. තමන්ගේ දුව දූෂණය කරා වගේ මේගොල්ලෝ දානවය ගෙනලා දානවය දූෂණය කරා. දූෂිතයෝ මේගොල්ලෝ. අපි කියන්නේ ඒක නිවැරදි කරන්න. විපක්ෂ නායක දෙන්න විපක්ෂයට. ඊට පස්සේ ඒකඟතාවයෙන් පත් කරන්න. ඒකඟතාවයෙන් උත්තරපත් කරනකොට NGO කාරයන් නෙවෙයි. පත් කරන්න ඕනේ. අහන්න එක දැන් 3 දෙනෙක්ව පත් කරන්න පුළුවන් සිවිල් සමාජයේ. අහන්න මල්වත්තේ අස්කිරියේ මේ විධායක මේ කාරක සභාවලට කියන්න නමක් යෝජනා කරන්න කියලා. උන්වහන්සේලා නෝන්නේ නීතිඥයෙක් හරි රට පිළිගත්තු උන්වහන්සේලා හොඳ උගත් බුද්ධිමතෙක් යෝජනා කරයි. අහන්න මේ රටේ තියෙනවනේ මේ වෘත්තීය මේ ආයතන. රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමය වගේ ගණකාධිකාරීවරුන්ගේ නීතිඥ සංගමය. ඒගොල්ලන්ට කියන්නේ ඔයගොල්ලෝ කතා කරලා එකතු වෙලා අපිට දෙන්න එක නම. හොඳ නැද්ද? තව ව්‍යාපාරික ආයතන තියෙනවනේ. හොඳයි. අර විශාල වශයෙන් අවුරුදු 100ක් විතර රටේ ක්‍රියාත්මක වෙන ව්‍යාපාරික ආයතන තියෙනවනේ. ඒගොල්ලන්ට කියන්නේ එක නියෝජිතෙක් නම් කරන්න කියලා. අකමැතිතුමයි විපක්ෂ නායකයි එකඟ වෙලා එතකොට මුළු රටම සමස්තය මෙතන නියෝජනය වෙනවා. අපි ඒකට කැමතියි. අපි විරුද්ධ නෑ. අපි මේ සමහර මේගොල්ලෝ මේ කෑ ගහනවා අපි කියපු ගමන් ව්‍යවස්ථා අපි කියන යෝජනා කියවන්නෙත් නැතුව නැත්නම් ඒගොල්ලෝ කියවන්නේ නැතුව නෙවෙයි. මේ දුෂ්ට දේශපාලනයක් නේ තියෙන්නේ. මම අර කලින් කියන්නේ ගියත් මංගල සමරවීර ඇමතිවරයා කියලා තිබුණනේ දැන් මේ ප්‍රයත්නේ පරද්දන්නේ කියලා. ඒක ගැන අපි සතුටුයි. මොකද ඒක හොඳයි. අපි මංගල හිටපු ඇමතුමාට කියනවා ඔය හොරකම ගැන බොරුනේ කතා කරේ. සහෝදරවාදය, ඩුබායි මාලිගා, රත්තරන් අස්සය ඔය බොරු අතහැරලා අපි හරි ප්‍රශ්නේ ගැන මේ සංවාදය කරමු. හරි ප්‍රශ්නේ මොකද්ද? අපේ රටට අවශ්‍ය ව්‍යවස්ථාව මොකද? ඒගොල්ලෝ අවුරුදු 5ක් හැදුවා ව්‍යවස්ථාවක්. ජයම්පති වික්‍රමරත්න කියන ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතායි ඔහු පාර්ලිමේන්තුවට පත් කළා තිබ්බේ මේ සඳහානේ. දැන් ප්‍රයත්න පරද්දෙච්ච එක මම ලංකාවත් දාලා රට ගියානේ. සුමන්දරන් മന്ത്രിතුමයි මූලික කරගෙන මේ අය ව්‍යවස්ථාවක් හදලා අවසාන වශයෙන් අගමැතිවරයා ඒක පාර්ලිමේන්තුවේ සභාගතත් කරා. ඉතින් ඒකේ තමයි තියෙන්නේ ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් උරුමිත නාඩුවක් වෙයි කියලා සිංහල පිටපතේ තියෙන්නේ. අපි කියන ඕගොල්ලෝ ගේන්නකෝ දැන් මේ ඡන්දෙට ගේන්නකෝ මේ ව්‍යවස්ථාව ගෙනලා මිනිසුන්ට කියන්නකෝ මෙන්න අපේ ව්‍යවස්ථාව කියලා අහලා බලන්නකෝ මිනිස්සු ඡන්දෙ දෙයිද කියලා. අපි ගේන්නම් අපේ ජාතික ව්‍යවස්ථාව. සමාන අර අහිමි වෙච්ච ලැබිය යුතුව තිබුණයි කියලා ඔබ අදහස් කරන විපක්ෂ නායකකම ඉවර නොලැබූ නිසාද පසුව හිටපු ජනාධිපතිවරයා සමග එක් වෙලා අග්‍රාමාත්‍ය ධුරය අරගෙන ඉන්පසු විපක්ෂ නායකත්වය ලබා ගැනීම පිළිබඳ මහින්ද රාජපක්ෂ මහත්මයා දැන් මෙහෙමනේ එතන ඉතින් කාරණා දෙකක් තියෙනවා. අපි හිතන විදිහට නම් දැන් පළාත් පාලන ආයතන ඡන්දේ පැවැත්වුණානේ. ඒගොල්ලෝ පවත්වන්නේ නැතුව ඉඳලා අන්තිමට 2008 දී පැවැත්වුවානේ. මේ ඡන්ද ප්‍රතිඵලෙ මේ රතු පාටින් තින්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජයග්‍රහණය කරපු ප්‍රාදේශ සභා තියෙන භූමි ප්‍රමාණය. නිල් පාටින් තින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කරපු භූමි ප්‍රමාණය. ඒතර මේ දෙකම එකතු වුණාම කල්පනා කරලා බලන්න අපේ රටේ භූමියෙන් කොයිතරම් ප්‍රමාණික ප්‍රාදේශ සභා කියන්නේ ගම්වල පාලනය දැන් මෙතෙක් ඉතිහාසයේ නොවෙච්ච දෙයක්. 48න් පස්සේ නිදහසෙන් පස්සේ සෑම මැතිවරණයකදීම ඒ ගම්වල ප්‍රාදේශ සභාවල බලය දීලා තින්නේ පාලනය කරන පක්ෂයට. මොකද මේ ප්‍රසිද්ධ කීමනක් තියෙනවනේ ආණ්ඩුව අපේ ගමට වැඩක් කරගන්න මේ පාරත් එක්සත් ජාතික පක්ෂයේ දැනීම එහෙම මෙව්වා. ආණ්ඩුව අපේ ගමට වැඩක් කරගන්න නම් අපිට ඡන්දෙ දෙන්න කියලා. ඒතකොට ජනතාව නෑ. ඔයගොල්ලන්ගේ ආණ්ඩුව ඔයගොල්ලෝ තියාගන්න අපිට අලුත් ගමනක් ඕනි කියලානේ මේ කතිරේ ගහලා තියෙන්නේ. දැන් මෙදා ඉල්ලාසෙන්න ඕනේ නැද්ද ඒ ආණ්ඩුව? භූමියෙන් මෙච්චරක් Tamanට අහිමි වුණායින් පස්සේ මේක නිකන් මේ අර බ්‍රිතාන්‍යයෙන් තිබ්බ හුඟා කඳුරු ටික වගේ ඉතුරුලා තියෙන්නේ. වෙන මොනවද මෙරට ඉතුරුලා තියෙන්නේ? ඒත් අල්ලගෙන හිටියානේ. හරිද? 2018 ඉල්ලාසෙන්න එපා දොයි කියන ප්‍රජාතන්ත්‍රවාදී නම් මේ රජයට. ඊළඟට මේ අර්බුදයේ උග්‍ර වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම්වරයා
නිල වශයෙන් දැනුම් දුන්නා අපි මේ මේගොල්ලන්ගේ අර මොකද්ද සම්මුතිවාදී ආණ්ඩුවෙන් ඉවත් වෙනවා කියලා. එතකොට දැන් රනිල් වික්‍රමසිංහ මහතාම ඒ 2015 මහමැතිවරණයට ඉදිරිපත් උනේ අපි ශ්‍රී ලංකා ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් මේ පක්ෂ දෙකම එකතු වෙලා නිදහසෙන් පස්සේ විසඳන්න බැරි වෙච්ච සියලු ප්‍රශ්න විසඳනවා කියලානේ. ඉල්ලුවේම ජනවරම සම්මුතිවාදී ආණ්ඩුවකනේ. ඒක මොනවා හරි හේතුවක් හින්දා ඒ සම්මුතිවාදය නැති වුණා නම් වැරද්ද මෛත්‍රීපාල ජනාධිපතිතුමාගේ දාගමෙතුමාද ඒක අදාළ නැහැ අපිට පුරවැසියෝ හිටියට. අපි කියන්නේ දුන්න ප්‍රතිඥාව ඉෂ්ට කරන්න බැරි නම් එකට ආණ්ඩු කරන්න බැරි නම් එදා ඒ ආණ්ඩුව විසිරුව හරින්න යුතුකමක් නැද්ද? එහෙම විසිරුවා නම් අර පාස්කු ප්‍රහාරය සිද්ධ වෙන්නේ නැහෙනි. ඒ අහිංසක ජනතාව මේ යන්නේ නැහෙනි. මේගොල්ලෝ රණ්ඩු වෙවි එක ආරක්ෂක මණ්ඩලයට එකට එකතු වෙන්නේ නැතු. කතා කරේ ලිච්ච රැද්දරුව ගැන. බලන් ගියාම ආරක්ෂක මණ්ඩලයටවත් එකට වාඩි වෙලා නැහැ. කාටද කියන්නේ? හරි. ඒ නිසා අපි කියන්නේ ඒ නිසා ඒ රජයේ විසිරවල මහින්ද මහත්තයා පත් කිරීම සාධාරණයි. ඒ හරහා මහින්ද මහත්මයා උපක්‍රමශීලී ඒ කියන්නේ එතුමා බලින්න හැදුවේ නැහැ නේ. එතුමා ඒ වෙලාවේ මහමැතිවරණයක් ප්‍රකාශයටපත් කළා. සම්පූර්ණ ප්‍රයන්ත්‍රවාදී. මේ අය උසාවි ගියා මහමැතිවරණෙන් අපේ අයිතිවාසිකම් කඩ වෙනවා කියලා. අපි යුතුයකම හැටියට මේ අර පෝස්ට් එකක් ගහලා ඇහුවා මේ මහමැතිවරණයකින් එහෙම අහලා තියෙනවද මහමැතිවරණ කියන්නේ දෙයනේ අපේ ඡන්ද බලයනේ. ඒතර අපිනේ තෝරන්නේ. දැන් මේ අය උසාවි ගියා ඒ මහමැතිවරණයක් දීම තුල ජනතාවගේ මේ මොකද්ද පරමාධිපති බලය මේ උල්ලංඝනය වෙනවා. හොඳ නෑ අපිට ඒවා තේරෙන්නේ නැහැ. මැතිවරණ පිළිබඳව කතා කරපු වෙලාවේ මේ මැතිවරණ ක්‍රමයේ යම් වෙනසක් ඇති කරගන්න. දැන් කාලයක් තිස්සේ ප්‍රවිත් කතා බහ කරන කාරණාවක් නෙමෙයි මැතිවරණ ක්‍රමය දූෂිතයි මේ මැතිවරණ ක්‍රමය හරියන්නේ නැහැ මේක යම් වෙනසක් ඕන මේ කියන එක. දැන් අපිට අලුතෙන් COVID-19 එක්කත් මැතිවරණ ක්‍රමයේ යම් වෙනස්කම් එක කොහොමද ඔබතුමාලාගේ යෝජනාව රජයකට ජනතාවකට විපක්ෂයකට කොහොමද යෝජනාව ඉදිරිපත් කරන්නේ? අනිවාර්යයෙන්ම දැන් බලන්න ඒකත් අර කොට්ටාශ ක්‍රමයට මැතිවරණ තිබ්බනම් මේ කොවිඩ් අභියෝගයක් වෙන්නේ නැහැ. ඒ පළාතේ මහජන නියෝජිත තමන්ගේ ආසනය තුල විතරනේ ඡන්ද කටයුතු කරන්න ඕනේ. හරිම සරලයි. ඡන්දේ දැමීමත් සරලයි, ගැනීමත් සරලයි, සියල්ල සරලයි. හරි. ඉතින් අපි යෝජනා කරන්නේ 70%ක් හෝ 75ක්. මේක දිනේෂ් ගුණවර්ධන කමිටු යෝජනාවේ තියෙනවා. කවුරුත් ක්‍රියාත්මක කරපු එකයි ගැටලුව තියෙන්නේ. මේ රටේ ජනතාව වෙනුවෙන් මේ යෝජනා විශාල පාර්ලිමේන්තු කාරක සභාවල විශාල මුදලක්, විශාල කාලයක්, විශාල බුද්ධියක් යොදවලා නිර්මාණය කළා තියෙනවා. ක්‍රියාත්මක කරන්න කියලා අපි ඉල්ලන්නේ. 75ක් අපි 70ක් ඒ තියෙන අපි 75ක් ඉල්ලනවා. ඒ ආසනයේ දිනන മന്ത്രിවරයා, ඒ ආසනයේ වැඩිපුරම ඡන්ද ගන්න മന്ത്രിවරයාව පත් කරන්න කෙලින්. මෙතුන ක්‍රමී තාම සරල වෙනවා. ඊළඟට පරාජිත ඡන්ද වලින්, ඒ කියන්නේ අපි තුන් පාන්දුරේදී දින්න නම් පාන්දුර ආසනයේ පුදු ජන පෙරමුණේ අපේක්ෂකයා, ඒකට එක්සත් ජාතික පක්ෂයේ සමගි බලවේගය ජනතා විමුක්තිවරු මේ අය පරාජිත වෙන. අන්න එයාට ලැබිච්ච ඡන්ද එකතු කරන්න. ඒ විදිහට ඒ ආසනයේ පරාජිත ඡන්ද එකතු කළා ඒ ප්‍රතිශතයට 120ක් മന്ത്രിවරු ලබා දෙන්න. ඒකට අර නියෝජනය සඳහා අර සම්පූර්ණයෙන් රැල්ලකින් එක අනික් පක්ෂ නොවේසී යෑම සඳහා ඒ මතයත් පාර්ලිමේන්තු නියෝජනය වීම සඳහා එතෙන්දිත් හොඳම පරාජිතයන්ට ඒක දෙන්න. පක්ෂයට නම් කරන්න දෙන්න එපා. දැන් පාන්දුරේ එක ඡන්දෙන් නම් පෙරදිලා තින්නේ එක්සත් ජාතික පක්ෂයේ කෙනා. ඒකට අර අනුපාතයට දෙනකොට එයාට තමයි පළවෙනි තැන දෙන්න ඕනේ. හොඳම පරාජිතයන්ව එයාට දෙපත් කරන්න. 105ක් ජාතික ලයිස්තුවෙන් පත් කරන ජාතික ලයිස්තුව ඒ ජාතික ලයිස්තුවට මිසක් පරාජිතයන්ට දෙන්න එපා. මේක තමයි අපේ මූලික යෝජනා. මේකත් එක්කම අපේ තියෙනවා ජනාධිපතිවරණය සම්බන්ධයෙන්. දැන් ජනාධිපතිවරණයත් අපි හිතනවා ඇමරිකාවෙන් වුණත් ගන්න තියෙන හොඳ ආදර්ශය තියෙනවා නම් ගත්තට වැරද්දක් නැහැ. දැන් අපේ රටේ ජනාධිපතිවරණයේදී ගැනෙන්නේ ජනතාවගේ වැඩිම කැමැත්තනේ. මේක ක්‍රමයක් විදිහට වැරදි. මේක වැරදි කියන එක පෙවුනා මහින්ද රාජපක්ෂ ජනතුමා පෙරදිච්ච වෙලාවේ. හොඳ ඒ සිතියම මං ගව නැහැ අද. මහින්ද රාජපක්ෂ මහත්තයා 2015 පෙරදිච්ච සිතියම අරන් බැලුවත් භූමියේ වැඩිම ප්‍රදේශයක දිනලා තියෙන්නේ මහින්ද මහත්තයා. යම් යම් ආසනවල ලැබිච්ච සුවිශේෂී වැඩි ඡන්ද සංඛ්‍යාවල් හින්දා. උදාහරණයක් නුවරඑළිය කියන ආසනෙන් ලක්ෂයකට වඩා මෛත්‍රීපාල සිරිසේන මහතාට වැඩි ඡන්ද තිබුණා. මැද කොළඹ කියන ආසනෙන් ලක්ෂයකට වඩා වැඩි ඡන්ද තිබුණා. අපි කියන්නේ එහෙම උඩ රටක ජනාධිපතිතුමනි තීරණය කිරීම නිවැරදි නෑ. දැන් ඇමරිකානු ක්‍රමයක් භූමියයි ජනතාවයි දෙකම සලකා බලන. ඒකින්ද තමයි අර පැතුරුණු ගොවි වීම තියෙන ප්‍රදේශවල දිනන්නේ නැති ඇමරිකන් ජනාධිපති කෙනෙකුටපත් වෙන්න බෑ. අපි කියන්නේ ලංකාවේ දැනුත් ගනින්නේ ආසන හැටියට. ජනාධිපතිතුමනි ප්‍රතිඵල ගනින්නේ ආසන හැටියට. කොට්ටා හොමගම ආසනේ ඡන්ද කීයද, මහරගම ආසනේ ඡන්ද කීයද ආදී වශයෙන් ගනින්නේ. ඉතින් වැඩිම ආසන ගන්නක් දෙන්නේ. මොකද ආසනයක් නම් කරන්නේ ඡන්ද දායකයන් සංඛ්‍යාවයි භූමි ප්‍රමාණය දෙකම සැලකිලා අරගෙන. ඡන්ද දායක ඒ කියන්නේ විසිරිච්ච ජනගහනයක් ඉන්න ප්‍රදේශවල ඡන්ද කොටාශ ලොකුයි. ඉතින් මේ භූමියයි ඡන්ද දායකයයි දෙකම සැලකිල්ලට අරගෙන අපිට ආසන ක්‍රමයක් තියෙනවනම්
වැඩිම ආසන ගන්නක් දෙන්න පුද්ගලයා ජනාධිපති හැටියට නම් කරනවා. අපි කියන්නේ ඒ ජනාධිපතිවරණයත් වඩා ජනප්‍රිය කරන්නේ. රාජ්‍ය ආරක්ෂාවට උම් කරනවා. මොකද විවිධ දැන් අපි දන්නවා එක්ක වගේ ගිවිසුමක් අත්සන් කරා නම් ඉන්දියාවෙන් දසලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ලංකාවට එන්න පුළුවන්. එහෙම ජනතාවක් ඇවිල්ලා කවුරු හරි අපේ දේශපාලනයෙන් මේ අවස්ථාවදී දේශපාලනයෙන් නෙතිනේ කිව්වොත් එහෙම අපිට මේ ලංකාවේ මේ දෙන්නක පුරවැසිකම අපි ඔබතුමාට ඡන්දෙ දෙන්නම් කියලා දෙනවනේ අපේ නායකයෝ එහෙමනේ හරි ඉතින් එතකොට අපේ රටේ පුරවැසියත් නේ අයිතිවාසිකම් නැති වෙන්නේ මේක මේ ලෝකෙම අද මේ තින සංචරණයන් ආදිය නිසා ඇමරිකාවේ වුණත් පුරවැසිකම නිකන් දැන් ඒගොල්ලෝ මෙක්සිකෝ ඒ සීමාවේ තාප්පයක් හදන්න යනවා ඇමරිකන් පුරවැසියගේ අයිතිවාසිකම් රකින්නේ චීන මහා ප්‍රාකාරයේ අතීතයේ හැදුවේ ඒ සඳහා අපි දූපතක් හින්දා අපි රැකුණා. හැබැයි අද තියෙන නූතන තාක්ෂණික ගමන් බිමන් තුල මේක රැකෙන්නේ නැහැ. සහ අපේ නායකයෝ ඒක පාවලා දෙන්නත් ඉඩ තියෙනවා. දැන් එක්ක ගිවිසුම අත්සන් කරා නම් ඒ මුළු 2500 වසරක ඉතිහාසෙම කරන පාවා දීම. ඉතින් ඒ නිසා අපි කියන්නේ මේක ආරක්ෂා වෙන. එතකොට ඒ ජනතාව වෙවිල එක දිස්ත්‍රික්කයක එක ආසනයක බහුතරයක් හිටියත් ඒක බලපාන්නේ නැහැ නේ රටේ නායකතුවරද්දි. මුළු රටම පැතිරිච්ච ජනතාවගේ අනුමැතිය ඕනේ. ඉතින් මෙවැනි යෝජනාවලියක් තමයි අපි තියෙන්නේ. ඒකත් එක්කම මට එකම එකක් දෙන්න පුළුවන්ද මේ ප්‍රජාතන්ත්‍ර ප්‍රගතිකින් දැන් මේක අපිත් යෝජනා කරනවා. ඇත්තටම ගෝඨාභය මහත්තයාගේ සෞභාග්‍ය දැක්මත් ඒක ආවේ ඇත්තටම අර පුදුජන පෙරමුණේ ගමහා පිළිසඳර තුලින්. තාම හොඳ යෝජනාවක් තියෙනවා මේ ග්‍රාමීය මට්ටමේ. දැන් අපේ තියෙන්නේ ප්‍රාදේශීය සභාවනේ. ඒකේ කොට්ටාශයක් සඳහා ඒ කොට්ටාශයේ සියලුම ඡන්දදායකයන් සමාජිකයන් වෙන ගම් සභාවක් අපේ අතීත ගම් සභාවනුව ඒක ජනමූල සභාව කියලා නම් කරලා තියෙන්නේ ආයතනයක් පිහිටවන්නේ කියලා. ඒතර මුළු ගමේම ඉන්න ජනතාව පක්ෂ ભેදයෙන් තොරව එහි රැස් වෙලා ගම සම්බන්ධයෙන් තීරණය ගන්න වෙන ඒට ග්‍රාම සේවක, කෘෂි නිලධාරී, සමුද්ද නිලධාරී, අලුතෙන්පත් කරන්න යෝජිතයි නීති උපාධාරීන් නීති උපදේශකයන් හැටියට අර උසාවියට නොගිහින් ගමේ ප්‍රශ්න හැකිතාක් විසඳීම සඳහා ඊළඟට නිශ්චිත පොලිස් නිලධාරියෙක් ඒ සඳහා සහ එතකොට මාසයකට සැරයක් මේ රැස් වෙලා ගම වෙනුවෙන් තීන්දුව ගන්නවා නම් අපි හිතනවා අපේ රට ගොඩාක් නිවැරදි කරන්න පුළුවන් කියලා. උයි ඒ සඳහා මූලස්ථානයක් හැම ගමකටම එක මූලස්ථානයක් යෝජනා වෙලා තිනවා සෞභාග්‍ය දැක්ම තුල කෘෂි නිලධාරී, ග්‍රාම සේවක, අර සෞඛ්‍ය සේවිකාව, ඊළඟට අලුතින් පත් වෙන නීති උපදේශක, අලුතින් පත් වෙන තාක්ෂණික උපදේශක, ඊළඟට අර මේ ඊ පුස්තකාලය, මේ sannivedana පහසුකම්, මේ ඊළඟට සෞඛ්‍ය සහ දේශීය මේ සියල්ල අපි හිතනවා මේක අපේ අර අතීත සભ્યත්වයේ කරා යන්න වගේම දැන් කොවිඩ් වසංගතේ එනකොට මේ ව්‍යුහය තිබුණා නම් අය අලුතෙන් අර 5 දෙනාපත් කළා මේ කතන්දර අහන්න ඕනේ වෙන්නේ නැහැ. දැන් කමිටුවක්පත් කළා මේකනේ දැන් කතාව වුනේ. හරි. එතකොට අපිට ව්‍යුහයක් තියෙනවා. මම කියන්නේ මේ වගේ මේ රට වෙනස් කිරීම සඳහා රට අතීත උරුමය තුල අලුත් කිරීම සඳහා මම හිතන විදිහට නම් සෞභාග්‍ය දැක්ම තුල යෝජනා තියෙනවා. යෝජනා පොහොසත් කිරීම සඳහා අපි යුතුයකම හැටියට මෙදියත් වෙන්න සූදානම්. අපි අවසන් කාරණාවට එමු තරංග. දැන් මේ ව්‍යවස්ථාවට අදාළ මේ රටට අදාළ බොහෝ කාරණා සාකච්ඡා කරමින් එද්දී මුනිදාස කුමාරතුංග පරම්පරාවට නෑකම් කිරීම නිසා මම ඔබෙන් මේ කාරණාව අහන්නේ. දෙස, බස සහ රැස මේ තුනෙන් ගත්තොත් දෙස පිළිබඳව ඔබ මේ කියු කාරණාත් එක්ක ඔබේ අවධානය ඔබේ යොමු වීම මේ සියල්ල පැහැදිලි. බස පිළිබඳව ගැටලු ගොඩාක් තියෙනවා. ඒ වෙනුවෙන් මට පේන්නේ නෑ තරම් ගෙවිදු කුමාරතුංගලා උනන්දු වෙන පාටක් පිටුපරක් තිබුණා. මම දැන් මම ඇත්තටම බලාපොරොත්තු වුණේ මගේ විෂය හැටියට හෙදරුවි ගණිතය මම බලාපොරොත්තු වුණේ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙක් හැටියට කටයුතු කරන්න. හැබැයි මට අවුරුද්දයි කටයුතු කරන්න ලැබුණේ මේ ඒ කියන්නේ ඒ වෙලාවේ ඉන්දු ලංකාවේ විසුම ආදී ඒ තිබ්බ වාතාවරණය තුළ මට විශ්වවිද්‍යාලය හැර යන්න වුණා. ඉතින් එතනින්ද මගේ වෘත්තීය ජීවිතේ මම ගත කරන්නේ ප්‍රකාශකයෙක් හැටියටනේ. මගේ මැදිහත් වීම අපේ 23 කියන ආයතනය හරහා අපි කුමාරතුංග මුනිදාස මහත්මයාගේ පොත් නැවත ප්‍රකාශයටපත් කිරීමේ කටයුත්තේ නියැලලා ඉන්නවා. ගුණදාස අමරසේකර මහත්මයාගේ අපි 90%කට වඩා පොත් මේ වෙනකොට නැවත ප්‍රකාශයටපත් කළා සම්පූර්ණ. ඔහුගේ තව කෘති 4යි අපිට තියෙන්නේ ඔහුගේ සම්පූර්ණ ග්‍රන්ථාවලිය ප්‍රකාශයටපත් කිරීම සඳහා. ඊළඟට අපේ රටෙන් මග ඇරලා තිබුණා. ඒ කියන්නේ සෙන්වත් පරණිතන මහත්තයා කිසිම පොතක් ප්‍රකාශයටපත් කරලා තිබුණේ නැහැ එතුමා මිය ගියන් පස්සේ. ඒවා අලෙවි වෙන්නේ නැති පොත් නෙවෙයි. සෙන්වත් පරණිතන මහත්තයාගේ සිංහලය ගත්තොත්, පුරාවිදු පරිශ්‍රණ ගත්තොත් ඒවා මේ පාඨක ජනතාව කියවන්න ආසම කියන්නේ මහා මේ එහෙම නෙවෙයි. හැබැයි මේ රටේ සබුද්ධික ජනතාවක් ඉන්නවා මේ පොත් හොයන. ඒතර රැස්පිරිස් මහත්මයාගේ සිංහල සමාජ සංවිධානය ලංකාවේ සමාජය පිළිබඳ කිලිච්ච අති විශිෂ්ට පරිශ්‍රණ කෘතියක්. මම ඉපදෙන්න ඉස්සෙල්ලා ගහලා තිබ්බේ. පළවෙනි මම ප්‍රකාශයටපත් කරනකන් ඒ පොත ආයි කවුරුත් ප්‍රකාශයටපත් කරලා තිබුණේ. ඉතින් මේ ඒ ආකාරයට ඊට පස්සේ බ්‍රිතාන්‍යයන් ආදීන් අපි ගැන ලියපු පොත්. ඒ කියන්නේ ඩේවිඩ් උතුලංකාව,
මේ ඩොයිලි ලංකාව ගැන කරපු සොයා ගැනීම ලංකාවේ පරිපාලනය සම්බන්ධයෙන් මේ කෘති හිම අපි ප්‍රකාශයටපත් කරා. මට ඊට අමතරව මට එක කාරණයක් කියන්න ඕනේ මේ දැන් මම ඇත්ත වශයෙන්ම මේ ගෝඨාභය ජනතුමාගේ සෞභාග්‍ය දැක්මෙන් ප්‍රධාන වැදගත් කරුණු තුනක් දකිනවා. එකක් තමයි අර නිපුණතා සහිත සමාජයක් වෙනුවෙන් එතුමා කරන මැදිහත්වීම. එතුමා කියනවා විශාල වශයෙන් අධ්‍යාපනයට මුදල් යොමු කළා තාක්ෂණික දැනුම සහිත තරුණ පරපුරක් වෙනුවෙන් කැප වෙනවා කියලා. එතන මේක අති විශිෂ්ට මේ ලංකාව වෙනුවෙන් කරන නිවැරදි කිරීමක්. يعني ධර්මපාලතුමා මේක දැක්ක සුද්ධ වෙන්න ඉස්සෙල්ලා අපේ රටේ මේ නිපුණතාවය කියන එක පැතිරලා තිබුණා. අපි තාක්ෂණික වශයෙන් ඊටාම උසස් જાතියක්. සුද්ධ මේක නැති කරා. يعني සුද්ධ අපිට දුන්නේ වෛද්‍ය විද්‍යාලයේ නීති පීඨයයිනේ. මුත් කරන්න බෑනේ. يعني ලෙඩ්ඩු සහ අපරාධකාරියොත් එක්ක ගත කරන වෘත්තීන්නේ නිෂ්පාදනයක් නැහැනේ. රට ඔසවා තැබීමක් නැහැනේ. ඒකට ඒක නිවැරදි කිරීම සඳහා යෝජනා තියෙනවා. ඊළඟට මේ විනයවත් සමාජය පිළිබඳ කතන්දරය. කොහොමද විනයවත් සමාජයක් හදන්නේ? ඒ පදනම වෙනින් අවසන් කරනවා. තප්පරයක් දෙන්න ඕනේ. හරි තප්පරින් වශයෙන්. අපි දකින ආකාරයට නම් මේක භාෂාව හා බැඳුණු කාරණයක්. මව්බස භාවිතා කිරීම හා බැඳුණු කාරණයක්. මව්බස නීතියකට රීතියකට පරිහරණය කරන්න උගන්වනකොට කුඩා අවදී ඉඳන් දරුවා පුරුදු වෙනවා නීතියක් රීතියක් සහිතව තමගේ ජීවිතය ගත කරන්න. සිංහල ඕනි විදිහකට පාවිච්චි කරන්න කියලා තේරෙනවා නම් මොකක් කිව්වත් එකයි කියලා අපි දරුවට කියලා ඊට පස්සේ පාර යනකොට පිළිවෙලට යන්න පොලිම එකකින් පුරුදු කරන්න බෑනේ. සුද්ධ කරනවා ඒක. සුද්ධ ඉංග්‍රීසි වැරද්දුවොත් ගුරුවරයා ඒ මොහොතේම හදනවා. දෙමව්පියෝ ඒ මොහොතේම හදනවා. දරුවා දන්නෝ නීතියක් තියෙන ඕනේ දෙයකට. අපි කියනවා සුද්ධගේ කාලේ නීතියක් තිබ්බ කියලා. ඉන්න මේ විනයවත් සමාජයක් පිළිබඳ කාරණේ භාෂාවත් එක්ක බැඳිලා තියෙන එක. ඉතින් අපි දකින්න නම් මේවා තුළ ගැඹුරු කතා බහක් ඇති විය යුතු යුගයක් අපිට ඉදිරියේදී අපි උත්සාහ කරමු මේ සම්බන්ධයෙන් ගැඹුරු සම්බන්ධයක් ඇති කරගන්න. මොන කතා බහ කරමු තවත් සුවිශේෂී දේවල් විශේෂයෙන්ම ප්‍රගීත අද දවසේදී යුතුයකම ජාතික සංවිධානයේ සභාපතිතුමා ගෙවිඳු කුමාරතුංග මහත්මයා අපිට සම කතා බහට එකතුනේ. මේ රට දේශපාලනීකරණයත් එක්ක යම් වෙනසකට භාජනය කරන්න ඔබතුමාලා ගන්න උත්සාහය වගේම කුමාරතුංග දැක්මත් එක්ක ඒ දේවලුත් තවදුරටත් අපේ සමාජයට ගෙනෙන්න ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපි තවත් දවසක මුණ ගැහිලා කතාව බහ කරමු. මොකද කතා බහ කරන්න මොකක් දේවල් තියෙනවා ඔබතුමාත් එක්ක. අදට අපි සමුදෙන්න සූදානම් වෙනවා. අපි ඔබතුමාට සමු වෙනවා. අයිබෝන් බොහොම ස්තුතියි. අපි එහෙමනම් සූදානම් වෙනවා අදට මේ විශේෂයෙන් සමුගන්න ප්‍රගීත සමුගන්න තමයි ලෑස්ති වෙන්නේ නේද? ඔව් දැන් සූදානම හරිනේ ඊළඟ අවස්ථාවට අපේ නීතිඥතුමා ඉන්නවා අසංගතයෙක් ඉන්නවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.